හරි. එතකොට අපි ගිය සතියේ පාඩම 28 පාඩම ඉවර කරානේ. 28 පාඩම ඉවර කරා. බලන්න හෝම්වර්ක් ටික කරාද ඒකේ? පරිමාණ රූප පාඩම ඉවර කරලා ඊට පස්සේ ගිය සතියේ ටෙස්ලාකරණයේ පාඩම කරා නේද? ටෙස්ලාකරණ ඒකේ උදාහරණ කරාද මම අර කිව්වා ලස්සනට පුළුවන් නම් කරන්න කියලා. සමහර ළමයි මට එවලක් තිබ්බ ෆොටෝස් ගහලා ටෙස්ලාකරණයක් දෙකක් කරන්න තිබ්බ නේද? කරාද? ඔව්. පාට A4 කොළ හරි මොනවා හරි පාට කොළ අරගෙනනේ ඉතියම් හැඩතලයක් කපාගෙන ලස්සනට නේ ටෙස්ලාකරණයක් මම කරන්න කියලා කිව්වා. හොඳයි. තව කරපු ළමයි ඉන්නවා නම් එවන්න ෆොටෝස් ගහලා මම බලන්නම්. හරිද? WhatsApp වලින් දාන්න. හරි. පුතේ එතකොට ටෙස්ලාකරණයේ පාඩම අපි ගිය සතියේ කරලා ඉවර කරා. සම්පූර්ණයෙන් මේ ගණන් ටිකත් එක්කම ලේසි පාඩමක් නේ. හරි. එතකොට ඔය වගේම ලේසි පාඩමක් තමයි ඕගොල්ලන්ගේ. හරි. 7 පන්ති අද අවසාන පාඩම මොකක්ද? පාඩමේ නම සිදුවීමක විය හැකියාව. සිදුවීමක විය හැකියාව. සිදුවීමක විය හැකියාව. 29 පාඩම. හරි. හරි නේද? පැහැදිලි නේද? හරි. කරා නේද? හරි. බලන්න පෙන්නන්න බලන්න කරපුවා තියනවා නේද ඔයගොල්ලෝ ගාව? ටෙස්ලා කරන කරපු ළමයි ඉන්නවා නම් පෙන්නන්න ගැටලුවක් නැහැ. ඊෂා හරි. ටෙස්ලා කරණය කරාද? හොඳයි. ලස්සනට කරලා තිනවා. හරි. ඊෂා බලන්න මොකක්ද ඔයාගේ තියෙන්නේ සමචතුරාශ්‍ර පාවිච්චි කරලා කරපු සුද්ධ ටෙස්ලාකරණයක් නේද? මට පේන විදිහට නම් සුද්ධ ටෙස්ලාකරණයක් ඕ. සමචතුරාශ්‍ර හැඩයනේ එකම සයිස් සමචතුරාශ්‍ර වලින් හොඳයි ලස්සනයි ඒක. සුද්ධ ටෙස්ලාකරණයක් කරලා තිනවා. ඊට පස්සේ සෙනුකි පැහැදිලිව පේන ත්‍රිකෝණනේ තියෙන්නේ. ඔව්. ත්‍රිකෝණනේ. හරි. ත්‍රිකෝණ වලින් කරලා තියෙන සුද්ධ ටෙස්ලාකරණයක්. එකම හැඩතලයක් ඔය ගිසති ක්ලාස් එකේ හිටියේ නැති ළමයි ඉන්නවද? ටෙස්ලාකරණයේ පාඩම කරද්දි ගිසති ක්ලාස් එකේ හිටියේ නැති ළමයි ඉන්නවද? රශ්මික හිටියද ගිසතියේ නෑ නේද? හිටියා. හිටියේ නැති ළමයි රෙකෝඩින් ඉල්ලන් බලන්න ඕනේ. නෑ ඒකනේ. රෙකෝඩින් එක ඉල්ලන් බැලුවේ නෑ. ඒ සතියේ අනිවාර්යෙන් බලන්න ඕනේ. ක්ලාස් එකට එන්න බැරුව ගියොත් ලයිව් ක්ලාස් එකට Zoom එකට ඒ සතිය ඇතුළත රෙකෝඩින් එක ඉල්ලන් බලන්න ඕනේ. හරි. මේ සතිය බලන්න ඕනේ. නැත්නම් දන්නේ නැහැනේ මොකද්ද කරේ කියලා නේ. පාඩම් ටික ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. පොඩ්ඩක් බලන්න දැන් ඔයගොල්ලන්ගේ මොනවා හරි පාඩම් බැරි වෙච්ච ඒවා තියෙනවා නම් 7 පන්තියේ ඒවල රෙකෝඩින් ඉල්ලගෙන බලන්න ඕනේ. මතක නැති පාඩම්. දැන් අදින් පාඩම් ටික ඉවර වෙනවනේ ඒකයි ඈ. ලබන සතියේ මම ඔයගොල්ලන්ට දෙන්නම්. මොනවා හරි අමතක වෙච්ච පාඩම් ඊට පස්සේ අමාරු පාඩම් ඉගෙන ගන්න නැති පාඩම් එහෙම තියෙනවා නම් රෙකෝඩින් ඉල්ලගෙන බලන්න ඕනේ. ඊට පස්සේ සතිය අපි 8 පන්තියේ පළවෙනි පාඩම පටන් ගන්නවා ඒකයි ඈ. හරි. හොඳයි එහෙනම් පුතාලා අපි එමු අපේ පාඩමට සිදුවීමක විය හැකියාව 29 පාඩම. එක්කම් කරන්න. සිදුවීමක විය හැකියාව 29 පාඩම. හරිද?
හරි. ලියවද? හොඳයි. හරි. දැන් පුතාලා හොඳට දැන් අහගෙන ඉන්න මම කියන එක. හරි. දැන් මේ සාමාන්‍ය ජීවිතයේදී නේ අපිට සාමාන්‍ය පරිසරයේදී නේද එක එක සිදුවීම් දකින්න පුළුවන්. හරි. මට පොඩ්ඩක් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ උදාහරණ ටිකක් දෙන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දකින සිදුවීම් නේද? මොන වගේ සිදුවීම් මේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද? සාමාන්‍ය පරිසරයේ සිදුවන සිදුවීම්. මොකද? හොඳයි. මොකද පුතේ? හොඳයි. එතකොට පුතේ දැන් හරි. මොනවාද නැගෙනහිර දිසින් නැත්නම් නැගෙනහිර දිශාවෙන් නැගෙනහිරින් ඉර නැගීම. තව බස්නාහිරින් ඉර බැස යාම. හරි. ඊට පස්සේ ගලක් අපි වතුරට දැම්මොත් මේ කළු ගලක් වතුරට දැම්මොත් මොකද වෙන්නේ? ගිලීම. මම නිකන් ඒ වගේ දේවල් ටිකක් කියන්න. සිදුවීම් ඕන තරම් තියෙනවා. සිදුවීම් එදිනදා ජීවිතයේදී ඔයගොල්ලෝ දකින සිදුවීම්. පරිසරයේ හරි, ගෙදරදී හරි, නේද කොහෙදී හරි හොඳයි. ක්‍රිකට් මැච් එකේ ඊළඟ බෝලෙට ක්‍රීඩකයා දෙවී යාම. ඊළඟ බෝලෙට ක්‍රීඩකයා 4ක් ගැසීම. හරි. 6 පාරක් ගැසීම. ඔය වගේ ඒවා සිදුවීම්. තව මොකද? අද රැයට වැස්සක් ඇතිවීම. හරි. හෙට වැසි දිනයක් වීම. නැත්නම් හෙට වැසි දිනයක් නොවීම. ලී කොටයක් ජලයේ පාවීම. හොඳයි. ඕන තරම් තියෙනවා. මොකද? කාසියක් උඩ දැම්මාම මූණ පැත්ත වැටීම. පොල් ගෙඩියක් පොල් ගයෙන් ගිලි වුණාම බිමට වැටීම. හරි. හොඳයි. එතකොට පුතේ හොඳයි. තව ඕන තරම් තියෙනවා. හරි. දැන් ඕවා අපි මොනවද සිදුවීම්නේ? ගුවන් යානයක් කඩා වැටීම. හරි. තරුංගලයක් ඉහළ හාසේ ගමන් නැත්නම් ඉහළ හාසේ තිබීම. හරි. දැන් ඔයාලට පුතේ අපි කියන්නේ සිදුවීම්. පොයදාට හඳ හොඳට පෙනීම. අමාවක දිනට පූර්ණ චන්ද්‍රය. ඒ කියන්නේ හඳ දර්ශනය වීමද නොවීමද? සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ නේ. හරි. අමාවක දිනට හඳ පායන්නේ නැහැ නේ. පොයදාට තමයි හඳ පායන්නේ. හරි. එතකොට ඒ වගේ නිකන් සිදුවීම් තියෙනවා. එතකොට පුතේ දැන් ඔය සිදුවීම් අපිට වර්ග කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. මොකද අහගෙන ඉන්න. දැන් ඔය සමහර සිදුවීම් පුතාලා ස්ථීරවම සිදුවන සිදුවීම් තියෙනවා. හරි. දැන් අපි ගත්තොත් සාමාන්‍ය මේ ඉදිරියදා ජීවිතයේදී පරිසරයේදී මේ සිදුවීම් පුතාලා අපිට වර්ග 3කට වෙන් කරන්න පුළුවන්. වර්ග 3කට වෙන් කරන්න පුළුවන්. හරිද? ඔව්. එක ආකාරයක් තමයි ස්ථීරවම ලියන්න එපා බලාගෙන ඉන්න. ස්ථීරවම සිදුවන සිදුවීම්. ස්ථීරවම සිදුවන සිදුවීම්. පොඩක් කියන්න බලන්න උදාහරණ ටිකක්. ස්ථීරවම වෙනවා. කියන්න බලන්න. ස්ථීරවම වෙන අනිවාර්යෙන්ම වෙනවා. මොනවාද? හොඳයි. නැගෙනහිරින් ඉර
නැගීම. හරි. හැමදාම වෙනවනේ උදේටනේ. ඔව්. හැමදාම පාන්දරට නැගෙනහිරෙන් තමයි ඉර පායන්නේ. හරි. තව හැමදාම ස්ථීරවම වෙන සිදුවීම්. එකක් ගාලා කියන්න. ඔව් ඔව්. බස්නාහිරෙන් ඉර වැස යාම. හරි. තව ස්ථීරවම සිදුවන සිදුවීම් වලට උදාහරණ ටිකක් කියාගෙන යන්න. ඔය තාම කවුරුත් දැම්මේ නැහැ. ලී කොටයක් ජලයේ පාවීම. මොකද? කළු ගලක් වතුරට දැමූ විට ගිලීම. හරි. පොය දින පූර්ණ චන්ද්‍රයා දිස්වීම. ස්ථීරවම සිදුවන සිදුවීම. මොකද? පොල් ගෙඩියක් බිමට වැටීම. හරි. ඔය දවසට හඳ දිස්වීම. හරි. පුතේ ඔන්න ඔය වගේ තව දිනවා. උන්තර හරිද? දැන් ඔය උදාහරණ මොනවද? ස්ථීරවම සිදුවන සිදුවීම. හරි. ඊට පස්සේ පුතේ තව වර්ගයක් තියෙනවා. ස්ථීරවම සිදු නොවන සිදුවීම. ස්ථීරවම සිදු නොවන සිදුවීම. සිදු නොවන සිදුවීම. මට උදාහරණ ටිකක් දෙන්න. කවදක්වත් වෙන්නේ නැහැ කියන ඒවා. හැමදාම වෙනේවට අපි කියනවා ස්ථීරවම සිදුවන සිදුවීම. කවදාවත් වෙන්නේ නැත්නම් ස්ථීරවම සිදු නොවන සිදුවීම. මොකද්ද? හොඳයි. අමාවක දින පූර්ණ චන්ද්‍රයා දිස්වීම. කවදාවත් වෙනවද? අමාවක දින පූර්ණ චන්ද්‍රයා දිස්වීම. වෙනවද? වෙන්නේ නැහැ. ඉර බස්නාහිරින් පැයීම. කවදාවත් ඉර බස්නාහිරින් පායන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. තව කළු ගලක් වතුරට දැමූ විට පාවීම. කවදාවත් වෙන්නේ නැහැ. ස්ථීරවම සිදු නොවන සිදුවීම. තව පොල් ගෙඩියක් ගිලි වුණාම උඩ යෑම. කවදාවත් වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ ඒවා තියෙනවා නේ පුතේ. වෙන්නේ නැහැ කවදාවත්. එතකොට පුතේ අන්න ඒව මොනවද එහෙනම්? ස්ථීරව සිදු නොවන සිදුවීම්. හරි තේරිච්ච කට්ටිය අත උස්සන්න. ස්ථීරව සිදුවන සිදුවීම් සහ ස්ථීරව සිදු නොවන සිදුවීම් කියන දෙක පැහැදිලිව තේරෙන කට්ටිය අත උස්සන්න රේස් හෑන්ඩ්. මේකට අපි උදාහරණ මම කීපයක් කිව්වා. අපි පස්සේ ලියමු. මේකටත් උදාහරණ ටිකක් මම කිව්වා. තවත් ඔය වගේ උදාහරණ තියෙනවා. ඒ කියන්නේ පුතේ අපිට කිසියම් දෙයක් අනිවාර්යයෙන්ම වෙනවා කියලා කියන්න පුළුවන් නම් හැමදාම වෙනවා. නේ? ඒවට අපි කියනවා ස්ථීරවම සිදුවන සිදුවීම් කියලා. කවදාවත් වෙන්නේ නැත්නම් සිදුවීමක්. ඒකට අපි කියනවා ස්ථීරවම සිදු නොවන සිදුවීම. මම දැන් උදාහරණයක් කියලා දුන්නා. තේරුණාද? හරි. පුතේ එතකොට තව වර්ගයක් තියෙනවා. මොකක්ද? මේ සිදුවීම් අපිට වර්ග තුනකට වෙන් කරන්න පුළුවන්. දැන් වර්ග දෙකක් හරිනේ. පුතේ මොකක්ද අනිත් වර්ගය? ඒකට අපි නමක් කියනවා පුතේ අහඹු සිදුවීම්. මොනවද? අහඹු සිදුවීම්. ඒ කියන්නේ පුතේ ස්ථීරම සිදු වෙනවද සිදු වෙන්නේ නැද්ද කියලා හරියටම කියාගන්න බෑ. නිකන් දෙගඩියාවෙන් වගේ නේ. දෙගඩියාවක් වගේ තියෙන්නේ. ස්ථීරවම වෙනවද කියන්නත් බෑ, වෙන්නේ නැද්ද කියන්නත් බෑ. අපි අන්න ඒවට කියනවා අහඹු සිදුවීම්. මේ පාඩමේ පුතේ ඔන්න ඔය ටික ඉගෙන ගන්න තියෙනවා මුලින්ම. ඔය වර්ග තුනම. පුතේ මොනවද එතකොට උදාහරණ දෙකක් කියමු බලන්න. මොකද? අද රැයට වැස්සක් ඇතිවීම. අද රැයට වැස්සක් ඇතිවීම.
පුතේ වහින්නත් පුළුවන් රැයට. වහින්න නැති වෙන්නත් පුළුවන් නේද? තේරුණාද? අද රැයට වැස්සක් ඇතිවීම. නැත්නම් හෙට වැසි දිනයක් වීම. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අර ස්ථීරවම කියන්න බෑ. අද රැයට වහි කියලා ස්ථීරවම කියන්න බෑනේ. වහින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හොඳයි. තව උදාහරණ කියන්න. අහමු සිදුවීම් වලට. අර පස්කන්ධ නායයයි කියලා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හොඳයි. කන්දක් තියෙනවා ඒක හෙට නායයයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද? මොකද? අර පොල් ගහ හෙට කඩාගෙන වැටෙයි. අර අත්ත කඩන් වැටෙයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. තව මොකද? ගුවන් යානයක් ගමන් කරද්දී කඩන් වැටෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොකද? පොල් ගෙඩියක්ද? දැන් අර ගහේ තියෙන පොල් ගෙඩිය දැන් වැටෙන්නත් පුළුවන් වැටෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හරිද? හරි. ඒ වගේ වනේ තව කාසියක් උඩ දැම්මහම කාසියක් හැමෝම ගාව කාසියක් තියෙනවද? රුපියල් 5 හරි 2 හරි කාසියක් උඩ දැම්මහම උඩ දාලා බිමට වැටෙනවානේ හරි. බිමට වැටුණාට පස්සේ පුතේ උඩට හිටින පැත්ත අපි කාසියක් ගත්තාම පුතේ පැති කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. ඒ පැති දෙකේ නම් දෙක පොඩ්ඩක් කියන්න. කාසියක පැති දෙකේ නම් දෙක. මොකද? කාසියක පැති දෙකේ නම් දෙක. නෝනා පොල්ල. දන්නේ? ඔයගොල්ලෝ දැන් ඔය තරගයක් තියද්දි අපි ටොස් එක දානවා කියලා කියන්නේ. ටොස් එක දාන්නේ එතකොට මොකක්ද ඒකේ තියෙන පැති දෙක? දන්නේ? මූණ පොල්ල. මූණ පොල්ල නැත්නම් නෝන පොල්ල හරි මේ ඒක සාමාන්‍ය නම් දෙකනේ. සාමාන්‍යයෙන් හරියටම අපි කියනවා නම් මොකද්ද පුතේ? සිරස පැත්ත අගේ පැත්ත. නේ හිස පැත්ත නැත්නම් අගේ පැත්ත. පුතේ මොකද්ද සිරස පැත්ත කියන්නේ? ඔය මූණ කියන එක තමයි. රාජ්‍ය ලාංඡනයේ තියෙන පැත්තට කියන්නේ මූණ නැත්නම් හිස සිරස. අගේ තියෙන පැත්ත අර ඉලක්කම 5 ඉලක්කම නැත්නම් 2 ඉලක්කමනේ. කාසියේ ඉලක්කම. ඒ පැත්තට අපි කියන්නේ අගේ පැත්ත. පොල්ල කියලා කියන්නේ ඔයගොල්ලෝ. පුතේ ඒතකොට කාසියක් දැම්මහම අපිට වැටෙන පැත්ත කියන්න පුළුවන්ද? හිස පැත්ත තමයි දැන් වැටෙන්නේ. නැත්නම් අගේ පැත්ත තමයි වැටෙන්නේ. ස්ථීරවම කියන්න පුළුවන්ද? කියන්නේ? බෑනේ. එහෙම කියන්න පුළුවන් නම් මරුන් නේද? එහෙනම් ওই තරගයක් පටන් ගන්න කලින් ටොස් එක දාලා වැඩක් නෑනේ. ස්ථීරවම කියන්න පුළුවන් නන්නේ. බෑ. ස්ථීරවම කියාගන්න බෑ. අහඹු සිදුවීම් අන්න. කාසියක් උඩ දැම්මහම මේ වැටෙන පැත්ත. ඒක පුතේ එතකොට අහඹු සිදුවීමක්. මූණ පැත්ත වැටෙන්නත් පුළුවන්, අගේ පැත්ත වැටෙන්නත් පුළුවන්. තේරෙනවද? ඊට පස්සේ පුතේ අර ඕගොල්ලෝ සෙල්ලම් කරලා තියනවාද අර නයිෆ් කාඩ් ගේම් එක? අර ධාතු කැටයක් හොල්ලලා දාලා එහෙම සෙල්ලමක් කරලා තියනවාද? අතුස්සන් කාඩ් එකක් තියෙනවා, ඒකේ නිමං තියෙනවා, නයි එහෙම ඉන්නවා. අතුස්සන් කරලා නැති වෙන්න වේවා කරලා තියෙන්න ඕනේ. ධාතු කැටයක් අරගෙන අර පොඩි මේ කෝප් එකට දාලා හොල්ලලා ඔහම අතාරිනවා. කරලා දින කට්ටිය හැමෝම කරලා තියනවද? එහෙම නැති කට්ටියක් ඉන්නවද? මේ ක්‍රීඩාව මොකක්ද ඒකට කියන්නේ නම? නයිද? මොකද? ඒකේ නම මොකද්ද පුතේ? මේ ක්‍රීඩාවේ තනියම කරන්නත් පුළුවන්, දෙන්නේ තුන් දෙනෙක් එක්ක කරන්නත් පුළුවන් නේ. හරි? ධාතු කැටයක් අරන් මොකක් හරි කෝප් එකකට දාලා හොල්ලහම අතාරිනවා. එතකොට උඩට වැටිච්ච පැත්තේ ඉලක්කමක් තියෙනවනේ 1 2 3 4 5 6 නේ. ඔය ඉලක්කමක් තමයි වැටෙන්නේ. 1 හෝ 2 හෝ 3 හෝ 4 හෝ 5 හෝ 6. නේ? ධාතු කැටේ පැති 6ක් තියෙනවා. පැති 6 ඉලක්කම් 1 2 3 4 අර තිත් දාලා තියෙන ඉලක්කන්නේ. නේ? 1 නම් තිතයි. 2 නම් තිත් 2යි. නේ? 3 නම් තිත් 3යි. එතකොට මේ වැටෙන පැත්තට දාලා අපිට අර බෝඩ් එක දිගේ අරන් යන්න පුළුවන්. snakes ladders ක්‍රීඩාව.
මොකක් හරි ගමන්නේ ඒක කරලා ඇති මම හිතන්නේ හැමෝම. ඒතර ඒකේ පුතේ අපිට වැටෙන පැත්ත කියන්න බෑ නේද? එක පැත්ත වැටෙන්න පුළුවන්, දෙක පැත්ත, තුන පැත්ත, හතර පැත්ත, හය පැත්ත, පහ පැත්ත නේ. ඒවා අහමු සිදුවීම් පුතේ. හරි. හරි ඒවා කරන්න ඒවා හොඳයිනේ කරන එක නේ. හරි එතකොට ඒ වගේ ඒවා පුතේ අහමු සිදුවීම්. ධාතු කැටයක් උඩ දැම්මහම නේද? එක පැත්ත වැටීම. දෙක පැත්ත වැටීම. හරියටම කියන්න බෑ. තුන පැත්ත, හතර පැත්ත ඔය මොකක් හරි පැත්තක් වැටෙනවා. හරි. ඊට පස්සේ පුතේ මෙන්න දිනවා මේ බෑග් එකක් මල්ලා. මේ බෑග් නැත්නම් පෙට්ටියක්. මේක ඇතුලේ පුතේ තියෙනවා ෆෑන් නැත්නම් පබළු බෝල එක එක පාට සහිත. බෝල තුනක් ගන්නම්. හරි. මේ බෑග් එක ඇතුලේ නැත්නම් මේ පෙට්ටිය ඇතුලේ රතු පාට බෝලයක් තියෙනවා, කහ පාට බෝලයක් තියෙනවා, නිල් පාට බෝලයක් තියෙනවා. මම මේකට අත දාලා බෝලයක් ගන්න කියනවා ඔයාලට. එතකොට මේ ලැබෙන බෝලේ පාට කියන්න පුළුවන්ද ගන්න කලින්? මේකට මම අත දාලා මට තේරෙන්නේ නැහැ එළියෙන් බලද්දි ඇතුලේ තියෙන්නේ බෝල තුනම අත දාලා බෝල තුනම එකම සයිස් අත ගාලා හොයන්න බෑනේ බෝලේ පාට අපිටනේ අත දාලා අපි අහුවෙන බෝලේ ගන්නවා. ගත්තට පස්සේ ඉතින් දන්නවා පාට මොකක්ද කියලා ගන්න කලින් කියන්න බෑනේ. රතු පාට බෝලේ තමයි ලැබෙන්නේ. එහෙම කියන්න බෑනේ. රතු පාට බෝලේ හෝ පහ පාට බෝලේ හෝ නිල් පාට බෝලේ හෝ තමයි ලැබෙන්නේ. මොකක් හරි එකක් ලැබෙනවා. නේද? එතකොට පුතේ ඒ වගේ ඒවා අහමු සිදුවීම්. අහමු සිදුවීම් තේරිච්ච කට්ටිය අත උස්සන්න. අහමු සිදුවීම් කියන්නේ මොකක්ද කියන එක තේරෙනවා. හරි. එහෙනම් පුතේ අපි ඔය ටික ලියලා ඉස්සෙල්ලාම හරි. පටන් ගන්නකො මෙහෙම ලියන්න. හරි. සාමාන්‍යයෙන් මෙහෙම අපි ලියමු පරිසරයේ සිදුවන සිදුවීම්. ලියන්න මෙහෙම පරිසරයේ සිදුවන සිදුවීම් මාතෘකාව දැම්ම නේද? පාඩමේ නම. හරි. පරිසරයේ සිදුවන සිදුවීම් ප්‍රධාන ආකාර කීයකටද? ප්‍රධාන ආකාර කීයකටද? 3කට. ප්‍රධාන ආකාර 3කට වෙන් කළ හැක. ප්‍රධාන ආකාර 3කට වෙන් කළ හැක. හරි. පුතේ අංක 1 කියලා දාලා ලියන්න. අංක 1 ඉවර. ස්ථිරවම සිදුවන සිදුවීම්. ස්ථිරවම සිදුවන සිදුවීම්. හරි. උදාහරණ මොනවද? ලියන්න උදාහරණ 5ක් ලියන්න. ස්ථිරවම සිදුවන සිදුවීම් කියලා දාලා උදාහරණ. මොකක්ද එකක්? නැගෙන ඉරින් ඉර උදා වීම ලියන්න. උදාහරණ මම කියන්න ඕගොල්ලෝ ලියන්න ඕනනම් තව ඒවා නැගෙන ඉරින් ඉර උදා වීම. බස්නා ඉරින් ඉර බැස යාම. කළු ගලක් වතුරට දැමූ විට ගිලීම. ලී කැබැල්ලක් වතුරේ පාවීම. පොල් ගෙඩියක් බිමට වැටීම. පොල් ගෙඩියක් මේ ගසෙන් ගිලිහුණු විට එහෙම කියන්නේ. පොල් ගෙඩියක් ගසෙන් ගිලිහුණු විට පොල් ගෙඩියක් ගහෙන් ගිලි වුණාට පස්සේ තමයි බිමට වැටීම.
නැත්නම් ගහේ තියෙන පොල් ගෙඩියක් වැටෙනවද දැන් වැටෙයිද නැද්ද කියලා කියන්න බෑ. ඒක ඒක අහම සිදුවීමක් පුතේ. අර ගහේ තියෙන අර පොල් ගෙඩිය වැටෙයිද දැන් නැද්ද කියන්න බෑ. පොල් ගෙඩියක් පොල් වලින් ගිලි වුණාට පස්සේ බිමට වැටෙනවා කියලා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. තේරුණාද? හරි. උදාහරණ පහක් ලියන්න. ස්ථීරවම සිදුවන මම පොඩි වෙලාවක් දෙන්න. ටක් කරලා ලියන්න. උදාහරණ පහක්. හරිද? පහක් ලියවද? හරි ලියවද? ස්ථීරවම සිදුවන සිදුවීම්. වද? හරි. පහක් ලියවද? ඉවරයි. හරි. ඊට පස්සේ පුතේ අංක 2 ගන්න යන අපිට නෑ. හරි. පහක් ලියවද උදාහරණ? ස්ථීරවම බලන්න කියන්නේ සිදුවන සිදුවීම් ලියුවා.
හරි. හොඳයි. ඊට පස්සේ පුතේ අංක 2 දාන්න. ස්ථීරවම සිදු නොවන සිදුවීම්. හරිද? සයුරි ස්ථීරවම සිදු නොවන සිදුවීම්. ස්ථීරවම සිදු නොවන සිදුවීම්. හරි. පුතේ මොනවද උදාහරණ? ලියමු බලන්න. මේකට උදාහරණ පහක් ලියමු ඉක්මනට. මොනවද එකක් බස්නාහිරින් ඉර නැගීම. කවදාවත් වෙන්නේ නැහැ. උදාහරණ කියලා දාලා ලියන්න. බස්නාහිරින් ඉර පැයීම නැගීම. නැත්නම් අනිත් එක ඕනනම් නේ නැගිනහිරින් ඉර බැස යාම. කවදාවත් වෙන්නේ නැහැ. ස්ථිරවම වෙන්නේ නැහැ. ඊට පස්සේ පුතේ කළු ගලක් වතුරට දැමූ විට ආවීම වෙන්නේ නැහැ කවදාවත්. නේද? පොල් ගෙඩියක් ගිලි වුණාම උඩ යෑම වෙන්නේ නැහැ කවදාවත්. නේද? හරි. ඔය වගේ පුතේ උදාහරණ පහක් ලියන්න. අග්ගාලා. හරි ඉවරද? හරි. නිවද? ස්ථිරව සිදු නොවන සිදුවීම් පහක්. තාම නැහැ. ඉක්මන් කරන්න. අනේම විතරක් ලියන්න වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැති සිදුවීම්. ඉවර කට්ටිය ඉන්නවද? හරි ඉක්මන් කරන්න. ඉවරයි. දැන් ඉවරද හැමෝම? පහක් ලිව්වද? ලියලා ඉවරද? ස්ථිරව සිදු නොවන සිදුවීම් වලට උදාහරණ පහක් ඉවරයි. හරි. ඊට පස්සේ පුතේ අන්තිම එක මොකක්ද අංක 3 අහමු සිදුවීම්. හරි. එතන පොඩ්ඩක් අපි පුතේ ලියමු. මේ අහමු සිදුවීම් කියන්නේ මොකක්ද කියලා ලියමුකෝ. මොකක්ද අහමු සිදුවීම් කියන්නේ? ස්ථිරවම සිදුවේද නොවේද? කිව නොහැකි. හරියටම කිව නොහැකි සිදුවීම්. හරි. ලියන්න. ස්ථිරවම සිදුවේද නොවේද යන්න. ස්ථිරවම සිදුවේද නොවේද? අංක 3 දාලා අහමු සිදුවීම් කියලා දාන්න. අහමු සිදුවීම් කියලා දාලා මම ඉස්සෙල්ලාම මේ දෙන්නේ අහමු සිදුවීම් කියන්නේ මොනවද කියන එකනේ. හරි ලියන්න යටින් මේක යටින් ලියලා ඊට පස්සේ අපි උදාහරණ ලියමු.
හරි. අහම සිදුවීම කියන්නේ මොනවද කියන එක ලියමු. ලියන්න. ස්ථීරවම සිදු වේද නොවේද යන බව ස්ථීරවම සිදු වේද නොවේද යන බව ස්ථීරවම සිදු වේද නොවේද යන බව හරියටම කිව නොහැකි හරියටම කිව නොහැකි හරියටම කිව නොහැකි හරියටම කිව නොහැකි සිදුවීම් අහඹු සිදුවීම් ලෙස අහඹු සිදුවීම් ලෙස අහඹු සිදුවීම් ලෙස හැඳින්වේ අහඹු සිදුවීම් ලෙස හැඳින්වේ ලිවද අහඹු සිදුවීම් කියන්නේ මොකක්ද කියන එක හරි දැන් උදාහරණ ලියමු පහ දැන් යටින් උදාහරණ ටික දාලා ලියමු හරි උදාහරණ ටික ලියමු බලන්න මොකද්ද පුතේ එකක් කියන්නේ හෙට වැසි දිනයක් වීම කියන්න හෙට දින වැසි දිනයක් වීම අපි දන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් හෙට දින වැසි දිනයක් වීම මම කියනවා ඔයගොල්ලෝ තනියම ලියන්න තව අපි කලින් කිව්වා මොකද්ද කාසියක් උඩ දැමූ විට අගේ පැත්ත වැටීම නැත්නම් සිරස පැත්ත වැටීම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේ තව ලියන්න බලන්න ඔව් ධාතු ගැටයක් උඩ දැමූ විට මොකක් හරි ඉලක්කමක් දාලා නේ අංක 2 පැත්ත ලැබීම නැත්නම් 4 පැත්ත ලැබීම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ධාතු ගැටයක් උඩ දැම්මම ඊට පස්සේ ඕනනම් චතුස්තලයක් ඒත් හරි අහසේ ගමන් කරන ගුවන් යානයක් කඩා වැටීම මුහුදේ ගමන් කරන නැවක් ගිලීම ගිලා බැසීම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අඹ ගසක අත්තක් කඩා වැටීම හරි තගා ලියන්න පහක් මම කීපයක් කිව්වා උදාහරණ පහක් ලියන්න අහඹු සිදුවීම් වලට ඒ කියන එක එතකොට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අර ස්ථීරවම හරියට කියන්න බෑ වේදවාද නැද්ද කියලා
හරි වෙලාවදී ඊවල අහමු සිදුවීම් වලට උදාහරණ පහක් ඉවරයිද හැමෝම අතුසන් ඉවර කට්ටිය ඔක්කොම ඉවරයි නේද වෙලාවදී හරි දැන් එනම් පුතේ මේ පරිසරයේ සිදුවන සිදුවීම් දැන් අපි මොනවද ඉගෙන ගත්තේ පරිසරයේ සිදුවන සිදුවීම් පුතේ අපිට ප්‍රධාන වශයෙන් වර්ග තුනකට වෙන් කරන්න පුළුවන් එක වර්ගයක් තමයි ස්ථීරවම අපිට කියන්න පුළුවන් සිදු වෙනවා හැමදාම වෙනවා තව වර්ගයක් තියෙනවා පුතේ ස්ථීරවම වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් ස්ථීරවම සිදු නොවන සිදුවීම් තව වර්ගයක් තියෙනවා පුතේ ස්ථීරවම වෙනවද නැද්ද කියලා හරියටම කියන්න බෑ ඒවට අපි කියන්නේ අහම සිදුවීම් දැන් ඔන්න ඔය ටික පැහැදිලි කට්ටිය හොඳට අත උස්සන්න රයිස් හෑන්ඩ් කරන්න මේ උගන්නපු ටික තේරිච්ච කට්ටිය අත උස්සන්න හරි අපි බලමු එහෙනම් පොඩි අභ්‍යාසයක් කරලා හරියට තේරුණාද කියලා පුතාලා එන්න 29 එක අභ්‍යාසෙට 29 එක අභ්‍යාසෙ 29 එක අභ්‍යාසෙ හරි මම වෙලාව දෙන්නම් විනාඩි 5ක් විතර ප්‍රශ්නාංක 1 හරි පෙරලා ගත්තද 29 එක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1 හරි ඔව් පහත දී ඇති එක් සිදුවීම ස්ථීරවම සිදුවන සිදුවීමක්ද එහෙමත් නැත්නම් ස්ථීරවම සිදු නොවන සිදුවීමක්ද එහෙමත් නැත්නම් අහමු සිදුවීමක්ද යන්න ලියා දක්වන්න හරි එතකොට මේකේ අපි දැන් වගන්තිය ලියලා තමයි අහන්න උත්තරේ ලියන්න ඕනේ පුතේ සිම්පල් ඒ ටගල් ලියන්න වගන්තිය පාපන්දු ක්‍රීඩා තරගයක තරග කරන A හා B කණ්ඩායම් දෙකෙන් ඒ කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීම දැන් ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර ක්‍රිකට් තරගයක් තියෙනවා හෙට ඒකෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනී කියලා කියන්න පුළුවන්ද? ස්ථිරවම බෑ. දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. එහෙනම් පුතේ මේක මොන සිදුවීමක්ද? පාපන්තු ක්‍රීඩා තරගයක තරග කරන A හා B කණ්ඩායම් දෙකෙන් ඒ කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කිරීම කියන සිදුවීම ස්ථීරම වෙන සිදුවීමක්ද නැත්නම් ස්ථීරවම වෙන්නේ නැති සිදුවීමක්ද නැත්නම් වෙනවද නැද්ද කියලා කියන්න බැරිද හරියටම. ඒ කියන්නේ අහමු සිදුවීමක්ද? අත උස්සන්න බලන්න. ඔබාන උත්තරේ දාන්න බලන්න chat එකේ. ඔන්න ඔය සිදුවීම අර තුනෙන් මොන අවස්ථාවටද එන්න ඕනේ? උත්තරේ දාන්න. ඔව්. අහමු සිදුවීමක්.
ඒක අහම සිදුවීමක් කියලා තේරෙන කට්ටිය අතුස්සක්. තරගයක් තියෙනවා. ඔව් තේරෙනවද හැමෝටම? අපි දන්නේ නෑනේ තරගයේ තියන්න කලින් අපිට කියන්න බෑනේ කවුද දිනන්නේ නැද්ද කියලා නේ. තරගය ඉවරුනාට පස්සේ කිව්ව හැකි දැන් ඉවරුනාට පස්සේ නෙමෙයිනේ. මේ අපි කියන්නේ තරගයක් තියෙනවා A හා B කණ්ඩායම් දෙක අතර කවුරු ජයග්‍රහණය කරයිද කියලා කියන්න බෑනේ. හරිද? ඔව්. දැන් මෙහෙම හිතන්නකෝ දැන් දැන් හිතන්නකෝ ප්‍රබල ටීම් එකකුයි දුබල ටීම් එකකුයි සෙල්ලම් කරනවා කියලා ප්‍රබල ටීම් එක ජයග්‍රහණය කරයි කියලා කියන්නත් බෑනේ. නේද? එහෙම බෑ නේද? හිතන්නකෝ ඕස්ට්‍රේලියාවයි බංගලාදේශෙයි මැච් එකක් ගහනවා. ඕස්ට්‍රේලියාව දිනයි කියලා කියන්න පුළුවන්ද? බෑ උන් පරදින්න පුළුවන් නේ. ඒකනේ අර ස්ථිරව කියන්න බෑ. පැහැදිලිද? හරි. දැන් ගණන් පේපර් එකක් ඔයගොල්ලෝ ලියනවා හෙට. ලකුණු 75ට වඩා වැඩියෙන් ගණී කියලා ස්ථිරවම කියන්න පුළුවන්ද? ගන්න ලකුණු ගන්න කියන්න පුළුවන්ද? බෑනේ. නේද? කීයක් ගන්නේද දන්නේ නැහැ. 75ට වැඩියෙන් ගනීද 75ට අඩුවෙන් ගනීද 50ට වැඩියෙන් ගනීද 50ට අඩුවෙන් ගනීද කවුද දන්නේ ඈ ඔව් ඒ වගේ ඒවා පුතේ අහමු සිදුවීම් ඈ හරි ලියවද ඒ ලියලා යටින් ලියන්න අහමු සිදුවීමක් කියලා හරි මම පොඩි වෙලාවක් දෙන්නම් කරනවා අටක් ගාලා තව එකක් ඕනනම් B මේක එතකොට උත්තරේ එන්න ඕනේ පුතේ අහමු සිදුවීමක් නේ සිම්පල් B හරියම කරනවාද එතන ඒ ටික මම ඊට පස්සේ සාකච්ඡා කරන්නම් වෙලාව දෙන්නද කරන්න සිම්පල් B රතු පාට සවිදි ඝනකාකාර කැටයක් ධාතු කැටයක් අත් රතු පාට සවිදි ධාතු කැටයක් උඩ දැමූ විට උඩ අතට පෙරලෙන පැත්ත රතු පාට වීම පුතේ එතකොට රතු පාට මේ ඝනකයක්නේ පැති හයේම රතු ගාලා තියෙන්නේ රතු පාට ඝනකයක් කියන්නේ ඉතින් පැති හයේම රතු පාට තියෙන ඝනකයක් පැති හයේම රතු පාට ගාපු ඝනකයක් උඩ දාලා බැලුවාම වැටෙනවනේ බිමට එතකොට උඩ අතට හැරෙන පැත්තේ පාට අනිවාර්යයෙන්ම මොන පාට දෙන්න ඕනේ ඈ නිල් පාට කහ පාට එන්න පුළුවන්ද බෑනේ රතු පාට ගාලා තියෙන එකේ රතු පාට නෙන්නේ පුතේ ඒක අනිවාර්යයෙන්ම සිදු වෙනවද නැද්ද? ඔව් කියන්නේ රතු පාට ගාලා තියෙන ඝනකයක්. උඩ දැම්මහම උඩ අතට පෙරලෙන පැත්ත රතු පාටද නැද්ද? මොකද? ළමයි මෙහෙම දෙයක් නෙවෙයි කියන්නේ මෙන්න ඝනකයක් තියෙනවා. ඝනකයක් තියෙනවා. සාමාන්‍ය දෙයක්. මේ ඝනකේ පැති හයේම රතු පාට ගාලා තියෙන්නේ. මේ පැත්තේ රතු, මේ පැත්තේ රතු, මේ පැත්තේ රතු, එහා පැත්තේ රතු, අනිත් පැත්තේ රතු, යට පැත්තේ රතු. මේක උඩ දාන්නම වැටෙනවානේ බිමට. වැටුණාට පස්සේ මේ උඩ අතට තියෙන පැත්ත රතු පාට නෙමේද නැත්නම් වෙන පාටක්ද? රතු පාට ධාතු කැටයක් නම් රතු පාට පැත්තම තමයි රතු පාට තියෙන පැත්තම නෙන්නේ හැමතිස්සෙම නේ. පැති හයෙම රතු පාට තියෙන්නේ. ඉතින් මොනවා කරන්නද? ඔව්. ස්ථීරවම හොඳයි. සිදු වෙන සිදුවීමක්. ලියන්න. ස්ථීරවම සිදුවන සිදුවීමක්. හරියට කරලා ඉතුරු ටික එකේ තීවල ඉඳලා
හරි මකරම් හරිද හරි C කරාද ගන්න හරිද කියලා බලපෑන ගන්න සුදු පාට බෝල 5ක් පමණක් ඇති බෑගයකට අත දැමූ විට අත දමා ගත් බෝලය කළු පාට එකක් වීම. පුතේ බෑග් එක ඇතුලේ සුදු බෝල 5ක් විතරයි තියෙන්නේ. බෑග් එකක් ඇතුලේ සුදු බෝල 5ක් තියෙනවා. වෙන බෝල මොකුත් නැහැ නේ. සුදු පාට බෝල 5ක් පමණක් ඇති බෑග් එකකට අත දමා ගත් බෝලය කළු පාට එකක් වීම. එහෙම වෙන්න පුළුවන්ද? සුදු පාට කාලා තියෙන බෝල 5ක් දාපු බෑග් එකෙන් බෝලයක් ගත්තාම මේක එළියට එද්දි කළු පාට වෙන්නේ නැහැ. සුදු පාට එකක්මනේ ස්ථිරවම වෙන්න ඕනේ. පුතේ කළු පාට එකක් එනවද? කළු පාට බෝලයක් එන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් ස්ථිරවම සිදු මොකද්ද? කළු පාට එකක් එන්න විදියක් නැහැ නේ. සුදු පාට තියෙන බෝල මේ 5ක් දාපු බෑග් එකකින් කළු පාට බෝලයක් එන්න විදියක් නැහැ නේ. ස්ථිරවම සිදු නොවන සිදුවීමක්. ස්ථිරවම සිදු නොවන හරි කට්ටිය අත උස්සන්න. C එක. ස්ථිරවම සිදු නොවන ඉන්න හොඳයි. සිදු වීමක් හැමෝගෙම හරියන්න ඕනේ හරිනම්. ස්ථිරවම සිදු නොවන සිදුවීමක්. හරි. හොඳයි. D එක. රතු පැනෙන් හරි දාගන්න. හරිද? බස් නැවතුමක නවතන බසයකින් ඊළඟට බසින මගියා කාන්තාවක් වීම. දැන් ඔයගොල්ලෝ බස් එකේ යනවා. දැන් හරිද? ඔන්න බස් එකේ යනවා. ඊළඟ බස් නැවතුම තියෙනවා ඉස්සරහ. හරිද? හෝල්ඩ් එක. දැන් ඔන්න බස් එකේ කට්ටියම ඉඳගෙන යනවා. හරි ඉඳගෙන හරි හිටගෙන හරි යනවා. දැන් ඊළඟ බස් මේ හෝල්ඩ් එකෙන් බහින පුද්ගලයා. ගැහණු කෙනෙක්ද බහින්නේ ස්ථිරවම ඊළඟ එකෙන්? එහෙම අනාවැකි කියන්න පුළුවන්ද? ඊළඟට බහින එක්කෙනා ගැහණු කෙනෙක්ද බහින්නේ නැත්නම් පිරිමි කෙනෙක්ද නැත්නම් ස්ථිරවම කියන්න පුළුවන්ද? ඊළඟ එකෙන් බහින්න දන්නෙත් නැහනේ. නේද? ඔව්. ඒක මොකක්ද එතකොට? ඔව් අහමු සිතුවීමක්. බස් නැවතුමක නවතන බසයකින් ඊළඟට බසින මගියා අපි දන්නේ අපි දැන් යන ගමන් ඉන්නේ බස් එකේ අපි දන්නේ මොකෙක් බහින්ද කියලා. නේද? කාන්තාවක් බහින්නත් පුළුවන්, පිරිමි කෙනෙක් බහින්නත් පුළුවන්, බහින්න නැති වෙන්නත් පුළුවන්. ඒක පුතේ එතකොට මොකද්ද? අහමු. ස්ථිරව වෙයිද නැද්ද කියන්න බෑනේ. අහමු සිදුවීමක්. ඔබලා හරි කට්ටිය අතුස්සන්. අහමු. හොඳයි. හරියන්න ඕනේ හැමෝගෙම. E එක. පැතිවල 1 2 3 4 5 6 ලකුණු කරන ලද සවිරි ධාතු කැටයක් උඩ දැමූ විට ලැබෙන උඩට හැරී වෙන්න පැත්තෙහි අංකය 5 වීම. හරියටම 5 වෙනවා කියන ස්ථිරම කියන්න බෑනේ. 1 1 1 2 1 3 1 4 1 5 1 6. ඕකෙන් මොකක් හරි එකක් වැඩෙනවා. ස්ථිරම 5 වැටේ කියලා කියන්න බෑ. මොකද එන්නේ පුතේ එතකොට ඒකත් අහමු සිදුවීමක්. අහමු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. පහ පැත්ත වැටෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. වෙන පැත්තක් වැටෙන්නත් පුළුවන් නේ. F එක අඹ තියෙන අඹ කසකට ගැසූ ගලක් අඹ ගෙඩියක වැඩිම. දැන් ඔයගොල්ලෝ ගස් වලට ගහලා තියනවාද මේ ගල් වලින් ගහන්න යන්න එපා. ඔයගොල්ලෝ එහෙම කරනොත්
මේ නිකමට හරි නිකන් ගහලා ඇතිනේ කවදා හරි දවසකනේ මොකද එළියකින් හරි ගලකින් හරි ඒක අමගිරියක් හරි මොකක් හරි කඩන්නනේ සමහරවිට ඒක වදින්නත් පුළුවන් වදින්න නැති වෙන්නත් පුළුවන් එතකොට මොකක්ද ඒක එතකොට අහඹු සිදුවීමක් හරි ජලයේ මතට දැමූ ලී කැබැල්ලක් ජලයේ මත පාවීම ජලයේ මතට දැමූ ලී කැබැල්ලක් ජලයේ මත මොන උතන නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා හරිද පුතේ මෙහෙමයි දැන් සමහර ලී ජලයේ මොනවා වෙනවද ලී කැබැල්ලක් කිව්වම ඉතින් ඔය පොඩි කැලලක් නම් ගැටලුවක් නෑ සාමාන්‍යයෙන් නේ සමහර ලී මොකද වෙන්නේ දැන් මම දානවා පොල් ලීයක් නැත්නම් මොකක් හරි නේ ගහක ලොකු ලීයක් දැම්මොත් මොකක් වෙයිද මොනවා වෙයිද පුතේ ඕකේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සමහර ලී නම් පාවෙනවා සමහර ලී මොනවා වෙනවද ලොකු ලීයක් එහෙම දැම්මොත් මොකක් වෙන්න බලනවද ඈ ඔව් ගිලෙන්න බලනවා අපි ඉතින් උතන ඕනනම් පාවෙනවා කියලා ගමු කමක් නැහැ ඒක ස්ථිරවම සිදුවන සිදුවීමක් කියලා ගමුකෝ උතන ලී කැබැල්ලක් නේ කොටයක් නෙමෙයිනේ කොටයක් එහෙම දැම්මොත් ඒ පොල් කොටයක් දැම්මොත් මොකද වෙන්නේ ඈ ගිලෙන්න බලනවා සමහරලාට නේ ඔව් ඒක හිතා කවන්නේ අපතන ලී කැබැල්ලක් ඉන්න පාවෙනවා කියලා ගමු ඈ හරි ඒතර ඒක ස්ථිරවම සිදුවනවා කියලා ගන්නකොට කමක් නැහැ ලී කැබැල්ලක් කියන්නේ පොඩි එකක් කියලා ගන්නකො එතකොට ඒක පාවෙනවා කොහොමද ස්ථිරවම සිදුවන සිදුවීමක් කියලා ගමු හරි ඊට පස්සේ පුතේ h අවුරුදු 13න් පහළ මීටර 100 තරගයකට සහභාගී වන වයසින් අඩුම තරගකරු පළමු ස්ථානයට පැමිණීම අපි දන්නේ වයස වැඩක් නැහැ දුවන එකාට දුවා ගන්න පුළුවන් නෝ දුවනව නේද ඒකට වයස අදාළ නැහැ කොහොම හරි ඉතින් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒක මොකද්ද පුතේ එතකොට අහමු සිදු වීම අන්තිම එකයි චතුරි මේ වර්ෂයේදී 7 ශ්‍රේණියේ වර්ෂ අවසාන විභාගයේදී නේ තාම විභාග ලිව්වේ නෑ අවසාන විභාගයේදී ගණිත විෂයෙන් ලකුණු 75ට වැඩියෙන් ගන්නා අයතු වීම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අහමු තාම විභාග ලිව්වේ නෑ අපි කියනවා නේ ගන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් 75ට වැඩියෙන් හරි පුතේ ප්‍රශ්නාංක 2 ඉක්මනට කරමු ඉක්මනට දෙවෙනි ගාන කරන්න සිසුන් 700ක් සිසුන් 700ක් සිටින පාසලක ශිෂ්‍ය නායක කමට යෝජනා කර ඇති අරවින්ද හා සුරංග අතුරින් එක් අයෙකු තෝරා ගැනීම සියලු සිසුන් නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරන ඡන්දයකින් සිදු කරනු ලැබේ. ඒ කියන්නේ පුතේ ඉස්කෝලේ ළමයි 700ක් ඉන්නවා. ඒ ළමයි 700 දෙනාගෙන් දෙන්නෙක්ව යෝජනා කරලා තියෙනවා. අර නිකන් මොකක් වගේ ඡන්දයක් නැති වර්ණයක් වගේ තමයි දින්නේ. මේ ජනාධි ප්‍රතිවරණයක ඉන්නවා දෙන්නේ ඉල්ලන. එතකොට මිනිස්සු ඡන්දේ දානවානේ මෙයාටත් දානවා මෙයාටත් දානවානේ. එක්කෙනෙක් එක්කෙනෙක් විතරයි දාන්න පුළුවන්. හරි සිසුන් 700ක් සිටින පාසලක ශිෂ්‍ය නායක කමට යෝජනා කර ඇති අරවින්දයි සුරංගයි. අතුරින් එක් අයෙකු තෝරා ගැනීම සියලු සිසුන් නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරන ඡන්දයකින් සිදු කරනු ලැබේ.
1 අරවින්ද ශිෂ්‍ය නායකයා ලෙස පත්වීමට ඔහු ගත යුතු අවම ඡන්ද සංඛ්‍යාව සොයන්න. ඔක්කොම ළමයි 700. කවුරු හරි එක්කෙනෙක් දිනන්න නම් ඒ කියන්නේ එක්කෙනෙක් වැඩිපුර ගන්න බෑ අනිත් එක්කෙනාට වඩා අඩුම තරමින් කීයක්වත් ගන්න ඕනේද? 700 දෙකට බෙදුවොත් පුතේ කීයද? ළමයි ඔව් 700 දිනාගේ ඡන්ද 700ක් එනවනේ. නේ? එතකොට අඩුම තරමින් කීයක් එන්න ඕනේද? 700 දෙකට බෙදුවොත් නම් 350යි. දැන් දෙන්නම සමසේ 350 ගත්තු මාර්ගයේස් එක. එතකොට කවුරුත් දිනන්නේ නැහනේ. දෙන්නම සමසේ ගත්තොත් හරියන්නේ නැහැ. අඩුම තරමින් 351ක්වත් ගන්න ඕනේ නේද? ඔව් 700 දෙකට බෙදුවොත් 350යි. හැබැයි ඊට වඩා එකක් හරි වැඩිපුර ඡන්ද ගන්න ඕනේ දිනන්න. එහෙනම් 351ක්වත් පුතේ ගන්න ඕනේ. ප්‍රශ්නාංක 2කට ප්‍රෝමිලක්කන්න එකේ දාන්න 351යි කියලා. ඒක තේරුණාද අතුස්සන්? මේ ක්‍රමයට අනිවාර්යයෙන්ම ශිෂ්‍ය නායකයෙකු පත් කරගත හැකිද? පුතේ මෙතන දැන් දෙන්නම සමසේ ගත්තොත් 350 එතකොට තෝරගන්න බෑනේ නේ. එතකොට පත් කරගත නොහැක. අනිවාර්යයෙන්ම බෑ. එහෙම වුණොත් එහෙම බැරි වෙලාවක්වත් නේ. නැත්නම් එක්කෙනෙක් වැඩිපුර ගත්තොත් අවුලක් නෑ. සමසේ දැන් මැච් වලත් ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද? මැච් එකේ ලකුණු මේ සමාන වෙනවා. දැකලා තියෙනවද? ක්‍රිකට් මැච් වල එහෙම ක්‍රිකට් මැච් වල විතරක් නෙමෙයි ඔය ක්‍රීඩා වල එහෙම වෙනවනේ. දැකලා තියෙනවද? අර කණ්ඩායම ගහපු ලකුණු ගානම අනිත් කණ්ඩායමත් ගහනවා. අන්තිම ගෝලෙ වෙද්දී. එතකොට ඕනනම් ජය පරාජයෙන් තොරම තරගය ඉවර වෙනවා නැත්නම් ආයි මොකක් හරි කරලා ආයි තියන් වෙනවනේ. හරි. එතන පුතේ මේකේ අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට පත් කරගත නොහැක කියලා තමයි ලියන්න ඕනේ. ඔව් නොහැක කියලා දාන්නකො නොහැකියි. නොහැකියි. හරි. ඊට පස්සේ තුන්වෙනි ගාන. ධාතු කැටයක මුහුණත් 1 2 3 4 5 6 ලෙස අංක කර ඇත. ධාතු කැටයේ එක්වරක් උද දමන ලදී. පහත දී ඇති එක් එක් සිදුවීම ස්ථීර වශයෙන් සිදුවන සිදුවීමක්ද ස්ථීරවම සිදු නොවන සිදුවීමක්ද අහම සිදුවීමක්ද යන්න සඳහන් කරන්න. දැන් පුතේ මෙතන ධාතු කැටයක් තියෙනවා. සමබර ධාතු කැටයක්. ඒ කියන්නේ ඝනකයක් නේ. ඔව්. මේ ඝනකෙ පුතේ 36 ඉලක්කම් ගහලා දිනවා ඔය විදියට. හරි. හොඳයි. 36 1 2 3 4 එක පැත්තක එක ඉලක්කම ගානේ 36ෙම ඉලක්කම් 1 2 3 4 5 6 කියලා ගහලා තියෙනවා. පේනවනේ? ධාතු කැටේ. එතන මේක අපි උඩ දාමහම ලැබෙන සංඛ්‍යාව 8 ඉලක්කම ලැබීම කියන එක වෙනවද නැද්ද නැත්නම් අහඹුද? ඔව්. 36 ගහලා තියෙන ඉලක්කම් 1 2 3 4 5 6. ඕක උඩ දැම්මහම එක්කෝ එකේ පැත්ත ලැබෙනවා. නැත්නම් දෙකේ පැත්ත, තුනේ පැත්ත, හතරේ පැත්ත, පහේ පැත්ත, හයේ පැත්ත. පුතේ 8 පැත්ත ලැබෙනවද? මේකේ 8 ඉලක්කමක් ගහලා නැහැ. එහෙනම් පුතේ ලැබෙන සංඛ්‍යාව 8 වීම කියන සිදුවීම ස්ථීරවම වෙන එකක්ද වෙන්නේ නැති එකක්ද? ඔය කියන්නේ ස්ථීරවම සිදු කවුරුත් කියන්නේ නැහැ. 8 ඉලක්කම ලැබීම වෙනවද නැද්ද? මේකේ 8 ඉලක්කමක් නැහැනේ. ඒ කියන්නේ වෙන්නේ ඕනේ කියන්නේ නැනේ කවුරුත්. ඉක්මනට දාන්න chat එකේ දාන්න මට උත්තරේ. ස්ථීරව වෙන්නේ නැද්ද? වෙන්නේ නැහැ. ඔව් ඉතින් ස්ථීරවම වෙන්නේ නැහැ. ස්ථීරවම සිදු නොවන.
මේකේ 8 ඉලක්කමක් නැහැනේ ගහලා 1 2 3 4 5 6 විතරයි තියෙන්නේ 8 ඉලක්කමක් ලැබෙන්න විදියක් නැහැ නේ ස්ථිරවම සිදු නොවන රෝම ඉලක්කම් 2 හරි හොඳයි ඉක්මනට කියන්න ඕනේ බල බල ඉන්න බෑ ලැබෙන සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාවක් වීම දැන් මේකේ පුතේ දැන් අපි උඩ දැම්මහම උඩ අතර වැටෙන පැත්තේ ඉලක්කමනේ බලන්නේ නේ සාදු ගැටේ උඩ දැම්මහම හොල්ලලා 1 2 3 4 5 6 ඕ දැන් පුතේ ඕකේ ඉරට්ට සංඛ්‍යාවක් තියෙනවා 2 4 6 ඉරට්ට සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා 1 3 5 පුතේ එතකොට 1 3 5න් ඉලක්කමක් වැටෙන්නත් පුළුවන් 2 4 6න් වැටෙන්නත් පුළුවන් එතකොට ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම කියන එක මොකද්ද වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේ ස්ථිරව කියන්න බෑ වෙන්නත් අහඹ හොඳයි අහඹ සිදුවීම රෝම ඉලක්කම් 3 හරි ලැබෙන සංඛ්‍යාව 4 4 ඉලක්කම මේකේ තියෙනවා හැබැයි 4 පැත්ත වැටෙන්නත් පුළුවන් වෙන ඉලක්කමක් වැටෙන්නත් පුළුවන් මොකක්ද ඒක එතකොට 4 ඉලක්කම තිබ්බට 4 ඉලක්කම තියෙන පැත්තම වැටෙන්නත් පුළුවන් වෙන ඉලක්කමක් තියෙන පැත්තක් වැටෙන්නත් පුළුවන් උඩ දැම්මහමනේ අහඹ අන්තිම එක ලැබෙන සංඛ්‍යාව 7ට වඩා අඩු සංඛ්‍යාවක් වීම මේක උඩ දැම්මහම ලැබෙන ඉලක්කම 7ට වඩා අඩු සංඛ්‍යාවක් වීම දැන් මේක උඩ දැම්මහම මොනවද පුතේ වැටෙන්නේ පුළුවන් ඒවා 1 2 3 4 5 6නේ ඔය ඕනම ඉලක්කමක් 7ට වඩා අඩුයි ඒ කියන්නේ ඒක හරියටම හරි ස්ථිරවම ඉතින් ඒක වෙනවනේ පුතේ ඔව් ස්ථිරවම සිදුවන සිදුවීමක් හොඳයි හරි මට කියන්න අද කරපු ටික පැහැදිලිව තේරුණාද ස්ථිරවම සිදු වන දැන් මේක පුතේ අපි ඊටු ටික ලබන සතියේ තමයි කරන්නේ මොකද නැත්තම් පාඩම මේ අන්තිම පාඩමේ ඉඳන් අද මෙතනින් මම අන්තිය නවත්තනවා එතකොට මේ අභ්‍යාස කරපු ටික තේරුණාද අතුස්සන්න හොඳටම අද කරපු ටික තේරිච්ච කට්ටිය පැහැදිලි ඔව් දැන් හෝම්වර්ක් නම් නැහැ මොකද මේකේ මම ගණන් ටික ඔක්කොම හැදුවා අර ටෙස්ලා කරන මේ කරපු නැති ළමයි ටික කරන්න ඕනේ මේ සතියේ හරි පොතේ ලස්සනට කරලා අලවන්න ඕනේ මේ සතියේ හිටියේ නැති ළමයි රෙකෝඩින් එක ඉල්ලන් බලන්න ඕනේ ආයේ ඒව සැරසැරේ කියන්න බෑනේ මිස්ෙච්ච පාඩම් තියෙනවා නම් දැන් 8 පන්තියට ලබන සතියෙන් පස්සේ යන හින්දා 7 පන්තියේ මගහැරිච්ච මොනවා හරි පාඩම් තියෙනවා නම් රෙකෝඩින් ඉල්ලන් බලන්න ඕනේ හරිද ඉගෙන ගත්ත පාඩම් වලුත් දැන් මතක නැති පාඩම් තියෙනවා නම් අච්චු පොත හරි ලිව්ව පොත හරි බලලා ඒවලත් රෙකෝඩින් ඉල්ලන් බලන්න ඕනේ. මේ සතිය දෙකේ ওই ටික මේ මාසෙ ඉවර කරන්න ඕනේ ඈ. දැන් දෙසැම්බර් මාසෙ ඉඳන් 8 පන්තියේ පාඩම් පටන් ගන්නවා. ඒක නිසා 7 පන්තියේ වැඩ ටික ඉවර වෙන්න ඕනේ මේ මාසේ මේ සති දෙක ඇතුළත. තේරුණාද හැමෝටම? හරි. හරි. ඒතර පුතේ මේ පාඩමේ අපි ඉතුරු ටික ලබන සතියේ කරාම ඉවර වෙනවා. අපි එතකොට ඒ ටික ලබන සතියේ කරමු. හරි. එහෙනම් ගැටලුවක් නැහැ නේ වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ නේ. තිබ්බොත් කතා කරලා අහන්න ඕනේ. හරි. එහෙනම් පුතේ අපි මෙතන ක්ලාස් එක අදට අවසන් කරමු. ලබන සතියේ සූ ක්ලාස් එකෙන් හම්බෙමු. හරි එහෙනම් ආයිබෝවන්.